කතාවේ කෙලවරක් අවදානමට පෙර ඔමික්‍රෝන් පැතිර යාමත් සමග ලෝකයේ අවදානමට පෙර ඔමික්‍රෝන් පැතිර යාමත් සමග ලෝකයේ බොහෝ රටවල් වලට සංචරණ සීමා පනවමින් සිටී. නැවතත් සංචරණ සීමාවලට යටත් නොවී සිටීමට නම් බූස්ටර් මාත්‍රාව ලබාගත යුතුයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසීල ගුණවර්ධන, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ, මහාචාර්ය නීලිකා මලවිගේ, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජය වික්‍රම. අවදානමට පෙර පිළිබඳව කතා කරන්න අපි කල්පනා කළේ අවදානමක් උණු දැන ඒ සඳහා විසඳුම් සොයාගෙන යනවාට වඩා අද දවසේ ඒ සඳහා විසඳුම් යෝජනා කරගෙන අපි ඒ වෙනුවෙන් පෙළ ගැසීම තමයි කළ යුතු වන්නේ. ඒ නිසා මේ කොරෝනා වෛරසය හා සම්බන්ධව රට පුරා ක්‍රියාත්මක වෙන නන්විධ කාර්යයන් පිළිබඳව වගේම ඒ අනාගතය හා සම්බන්ධව අපි ළඟ තියෙන අනපේක්ෂිත තත්ත්වයන් හමුවේ අපි කළ යුතු දෑ මේ සියල්ල පිළිබඳව කතා කරන්න. මේ රෝගය හා සම්බන්ධව කතා කරන්න පුළුවන් ඒ පිළිබඳව වගකීමක් දැරිය හැකි අපේ රටේ ඉන්න ප්‍රධානම නිලධාරීන් පාර්ශවය අද ජාතික රූපවාහිනියේ මේ මැදිරියේ ඉන්නවා. අපි හඳුනගමු. මගේ දකුණු අත පැත්තෙන් වාඩි කරගෙන ඉන්නවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහත්මයා. ආයුබෝවන් ලේකම්තුමනි. ආයුබෝවන්. ඒ වගේම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසීල ගුණවර්ධන මහත්මයා ඉන්නවා. ආයුබෝවන් අධ්‍යක්ෂ ජනරාල්තුමා. ආයුබෝවන්. මගේ දකුණු වම් පැත්තේ වාඩි වෙලා ඉන්නවා මේ සාකච්ඡාව වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ වෛද්‍යතුමා. ආයුබෝවන්. ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහාචාර්යතුමියත් ඉන්නවා. ආයුබෝවන් ඔබතුමියට. ආයුබෝවන්. ඒ වගේම කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජය වික්‍රම මහත්මයාත් මේ සාකච්ඡාව සඳහා වාඩි කරගෙන ඉන්නවා. ඔබතුමන්ටත් ආයුබෝවන්. කොරෝනා වෛරසය ලෝකයට ආවට පස්සේ කතා කරන්න පටන් ගත්ත ප්‍රධානම දේ තමයි මේ වෛරසය සඳහා ෆයිට් කරන්න පුළුවන්, තරග කරන්න පුළුවන් නැත්නම් මේ වෛරසය නසන්න පුළුවන් ඖෂධයක් සොයා ගැනීමේ ප්‍රශ්නය. ලෝකෙ බොහොම ඉක්මනින් ඒ සඳහා ක්‍රියාත්මක වුණා. ඖෂධ ගණනාවක් මේ සඳහා හොයාගත්තා. නමුත් ලෝකයේ පිළිගත්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ලෝක බලධාරීන් පිළිගත්ත එන්නත් ගණනාවක් ලෝකයට හඳුන්වා දුන්නා. එන්නත් ලෝකයට දෙන්න පටන් ගත්තා. මේ දුන්නු ලයිස්තුවේ ලංකාවේ නම ඉහළින්ම රැඳෙන්නත් ලංකාව ගැන කතා කරන්නත් ඒ අතර පුළුවන්කමක් ලැබුණා. අපි ලැබපු විශාල ජයග්‍රහණයක්. ඒ නිසා මෙන්න මෙතනින් අපි මේ වැඩේ පටන් ගන්න ඕනේ. මේ සාකච්ඡාව ආරම්භ කරන්න ඕනේ කියලා මට හිතුණා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමනි. අපේ රටේ මේ එන්නත්කරණය හා සම්බන්ධ තිබුණු මේ අද්විතීය ජයග්‍රහණය ගැන. ප්‍රථමයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා ඔබටත් ඔබේ කණ්ඩායමටත් මේ වගේ වැදගත් මාතෘකාවක් සාකච්ඡා කිරීමට වේදිකාවක් සලසා දීම ගැන. කොවිඩ් ආවට පස්සේ එන්නත් සොයා ගැනීම අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ අපි පර්යේෂණ කරා. එතෙන්දී දෙසැම්බර් මාසේ 2020 දෙසැම්බර් මාසේ වෙනකොට තමයි WHO එක පිළිගත්ත ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගත්ත
ඒක පිළිගත්ත ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිගත්ත වැක්සින් එළියට එන්න පටන් ගත්තේ. අපි ඒ වෙනකොට වැක්සින් ඕඩර් කරලා තිබුණා. ප්‍රථම වැක්සින් තොගේ අපිට ලබා ගන්න පුළුවන් වුණ මාසයක් වගේ කාලයක් ඇතුළත 1921 ජනවාරි 28 වෙනිදා ප්‍රධානයක් හැටියට ඉන්දියාවෙන් අපිට ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 500ක් ලැබුණා. 500ක් ලැබුණා. ඊට පස්සේ අපි 29 වෙනිදා ජනවාරි මාසේ 29 වෙනිදා ඒ කියන්නේ දැනට අවුරුද්දකට කිට්ටු කාලයක් වෙනවා. අපි පටන් ගත්තා එන්නත් කරන්නේ පටන් ගන්න. එතෙන්දී ප්‍රමුඛතාල ඇස්සුවක් ලේසි කරලා තිබුණා. විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදෙස් මත ඒ ප්‍රමුඛතාල ඇස්සුව අනුව එන්නත් කරන්නේ පටන් ගත්තා. ඒ අපිට පළවෙනි එක හම්බුනේ ප්‍රධානයක් හැටියට. ඊට පස්සේ ලෝකේ හැම රටකින්ම මේ හදන වැක්සින් වල ඩිමාන්ඩ් එක ලොකු ඩිමාන්ඩ් එකක් තිබුණා. හදන ප්‍රමාණය ඒ කාලේ වෙනකොට මදි. තරඟකාරීත්වයක් තිබුණා වැක්සින් ලබා ගන්න. අපිට අවශ්‍ය වැක්සින් අපි මුලින්ම අපි ඉන්දියාවෙන් ඇනෝම් කරා. අපි මුලින්ම අපි ඉන්දියාවෙන් ඇනෝම් කරා. අපි ප්‍රධානයක් හැටියට හම්බෙච්ච රටෙන්. නමුත් අවාසනාවට ඉන්දියාවේ ඇතිවෙච්ච තත්ත්වයේ හින්දා ඉන්දියාව තුල ඇතිවෙච්ච රෝගීන්ගේ වැඩිවීමේ තත්ත්වය මත අපිට ඉන්දියාවෙන් ඇනෝම් කරපු ඒ වැක්සින් තොග්ගේ ඒ ආකාරයෙන් ලබා ගන්න බැරි වුණා. මේ අවස්ථාවේදී ජනාධිපතිතුමා කෙලින්ම මේකට මැදිහත් වුණා. එතුමා පෞද්ගලිකම රාජ්‍ය නායකයන් අමතලා ඒ වැක්සින් නිෂ්පාදනය කරන රටවල් වල රාජ්‍ය නායකයන් අමතලා අපිට වැක්සින් ලබා ගන්න ඉල්ලීම් කරා. ඒ වගේම මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිතුමා ඇතුළු ඔහුගේ කාර්ය මණ්ඩලය දිවාරය නොබලා විශාල වෙහෙසක් ගත්තා අපිට අවශ්‍ය වැක්සින් ප්‍රමාණය ලබා ගන්න. ඉතින් මට බොහොම සන්තෝෂයි කියන්න අද වෙනකොට අපේ රටට වැක්සින් ඩෝසස් ගෙනල්ලා තියෙනවා මිලියන 49.9ක්. ඒක විශාල ප්‍රමාණයක්. අපි එදා 28 වෙනි 29 වෙනිදා පටන් ගත්ත එන්නත් කරණය මුළු ලංකාව පුරාම ව්‍යාප්ත කරා. අද වෙනකොට මට කියන්න පුළුවන් අපි 'ලින් වැක්සින් ගහන්න පටන් ගත්තේ අවුරුදු 30ට උඩින් ඉන්න කට්ටියට. ඊට පස්සේ අපි ඒක 20න් උඩ කට්ටියට පටන් ගත්තා. ඊට පස්සේ 16න් ඉහළ කට්ටියට පටන් ගත්තා. දැන් ගිය සිකුරාදා ඉඳන් අපි ඒක අවුරුදු 12 ඉඳන් උඩ අයටත් ගහන්න පටන් අරගත්තා. මේ වෙනකොට අපේ ජනගහනයෙන් පළවෙනි මාත්‍රාව පමණක් මිලියන 16කට ලබා දීලා තිනවා. දෙවෙනි මාත්‍රාව මිලියන 13.8කට ලබා දීලා තිනවා. පිරිස 8කට ලබා දීලා තිනවා. පිරිස ක් වශයෙන් ගත්තොත් අවුරුදු 20ට වැඩි අයගෙන් මිලියන 14.9ක් අපි එන්නත් කරන ලබා දීලා තියෙන පළවෙනි ඩෝස් එකට. ඒ කියන්නේ 100%ක්ම අවුරුදු 20 උඩ අයට ලබා දීලා තියෙනවා. දෙවන මාත්‍රාව ගත්තොත් 97 94.7ක්. ඒ කියන්නේ මිලියන 13.8ක් දෙවෙනි ඩෝස් එකත් අපි ලබා දීලා තියෙනවා. අපි පාසල් ළමුන්ගේ එන්නත් කරන්නේ පටන් ගත්තා. මේ වෙනකොට අවුරුදු 16න් ඉහළ වයස් කාණ්ඩය ගත්තොත් මිලියන 16ක්. ඒ කියන්නේ 98%ක්ම අපි එන්නත් කරන්නේ ලබා දීලා තියෙන පළවෙනි ඩෝස් එක. දෙවෙනි ඩෝස් එක 85%ක්. ඒ කියන්නේ මාත්‍රා 13.8ක්.
මෙහෙම බැලුවාම අපේ සමස්ත ජනගහනයෙන් මේ වෙනකොට ගත්තොත් එහෙම 73%කට පළවෙනි මාත්‍රාවත් දෙවන මාත්‍රාව 63.2%කටත් ලබා දීලා තියෙනවා. මේක විශාල සංඛ්‍යාවක්. අපේ රටේ ජනගහනය අපි ගණන් ගන්නවා 21.9 මිලියන ඉන්නවා කියලා. මේක අපිට කෙටි කාලයක් තුළ අවුරුද්දක් වගේ කෙටි කාලයක් තුළ ලබා ගන්න පුළුවන් විශාල ජයග්‍රහණයක්. ඒ කියන්නේ ජනගහනයේ සංඛ්‍යාව අභිභවා ගිහිල්ලා අපිට දැන් වැක්සින් තියෙනවා. ජනගහනයේ සංඛ්‍යාව අභිභවා නෙවෙයි අපේ ටාගට් ගෲප් එකක් තියෙනවා. ඒ ටාගට් ගෲප් එකට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒකට හේතුව අපි බූස්ටර් ඩෝස් එකක් ගන්න පටන් ගත්තා. තුන්වෙනි මාත්‍රාවක්. ඒ බූස්ටර් ඩෝස් එකත් මේ වෙනකොට ගහලා තියෙනවා ජනගහනයෙන් 20%කට පමණ. ඉතින් මේ බූස්ටර් ඩෝස් ගහත්ත අනිත් රටවල් ගත්තොත් එම අපිට වඩා දියුණුයි කියන රටවල් ඉන්නවා. අපි ඉන්නේ තාම අඩු ආදායම් තත්ත්වයක තියෙන රටවල්. අපේ මේ ඉකොනොමික් කන්ඩිෂන් එකේ තියෙන රටවල් ගත්තොත් අපි ඉහළින්ම ඉන්නවා. බටහිර රටවල් ගත්තත් ඒගොල්ලන්ගේ ජනගහනයත් එක්ක ඉන්න ජනගහනයේ ප්‍රතිශතයත් එක්ක ගත්තත් ඒගොල්ලන්ගේ බූස්ටර් ඩෝසස් ගහලා තියෙන අඩු ප්‍රමාණයක්. මෙතන විශේෂයෙන් සඳහන් කරන්න ඕන එකක් තියෙනවා. මේ අපිට ලැබුණු වැක්සීන්ස් වලින් යම්කිසි කොටසක් ප්‍රධානියන් වශයෙන් ලැබුණා. නමුත් අනිත් හැම වැක්සින් එකක්ම අපි සල්ලි දීලා ගත්තේ. මේකට වියදම් වෙච්ච ගාණ කිව්වොත් එහෙම රුපියල් බිලියන 66ක් වෙනවා. ඒක විශාල මුදලක් අපේ මේ සුළු ආර්ථිකයක් තියෙන රටකට. නමුත් ජනාධිපතිතුමා කිසිම පැකිලීමක් නැතුව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අරන් දුන්නා. අවශ්‍ය විදියට අවශ්‍ය ප්‍රමාණයට වැක්සින් ගෙන්නලා අපේ ජනතාව මේකෙන් ආරක්ෂා කරගත යුතුයි කියලා. ඒ කියන්නේ රජයක් විදිහට ජනතාවගේ රැකවරණය වෙනුවෙන් රජයේ වගකීම අයවැයෙන් පවා වෙන් කරන්න ඕන අයවැයෙන් එහාට ගිහිල්ලා ඒ මුදල් වෙන් කරලා අපේ සුරක්ෂිතතාව ඔබතුමාලා තහවුරු කරලා තියෙනවා. හැබැයි මේ වැක්සින් එක දෙන්න යනකොට අධ්‍යක්ෂ ජනරාල්තුමා මේකට හොඳ පදනමක් තියෙන්න ඕන. ආවට ගියට අර කිව්වා වගේ දෙන්න පුළුවන් කමක් නැහැ. ලෝකේ තියෙන අනුමත වෙච්ච සියලුම වැක්සින් ටික අපේ රටට ආවා. නමුත් මේවා දෙනකොට හොඳ ක්‍රමවේදයක් අවශ්‍යයි. නැත්නම් මේවා ආවට ගියට ගන්න පුළුවන් කමක් නැහැ. මේක නුහුරු තත්ත්වයන් යටතේ මුහුණ දෙන්න සිදුණු ක්‍රියාවලියක්. කොහොමද ඔබතුමාලා මේක සැලසුම් කළේ සහ වර්තමානයේ ක්‍රියාත්මක වෙන්නේ? ඔව් චමින් මේ අවස්ථාව අපිට ලබා දීම ගැන මම ස්තුතිවන්ත වෙනවා ජාතික රූපවාහිනියට ඔබ සියලු දෙනාටම. ඇත්තටම ලේකම්තුමා කිව්වා වගේ අපිට වැක්සින් ආවේ ඉස්සලම 2020 21 ජනවාරි 29 තමයි පළවෙනි වැක්සින් එක අපි දුන්නේ. ඇත්තටම ඒක මෙතනම ඉන්න අපේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාට ඉතින් අපේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ තියෙන සම්පත් යොදාගෙන තමයි අපි මේක සැලසුම් කරේ. එතකොට අපි දන්නවා මේක වැක්සින් එකක් දෙනකොට අපි කොයි කාණ්ඩද ඉස්සෙල්ලාම කොයි කාණ්ඩ වලට දෙන්නේ කියන එක අපි ප්‍රමුඛතා ලේඛනයක් හැදුවා. ඒ අනුව තමයි අපි මේ වැක්සින් එක දෙන්න පටන් ගත්තේ. අපේ ප්‍රමුඛතා ලේඛනයේ මුලින්ම හිටියේ අවුරුදු 60ට වැඩි
අපේ වැඩිහිටිය අය තමයි ප්‍රමුඛතාලය කෙනේ මුලින්ම හිටියේ. මොකද ඒ අයට තමයි අපි ලෝකයේ අනිත් රටවල් තියෙන දත්තත් එක්ක බැලුවම ඒ අයට තමයි අපිට අනිකුත් තියෙන ලෙඩ, ඒ කියන්නේ අපිත් එක්ක දියවැඩියාව, හෘද පීඩනය, ඒ වගේ අනිකුත් ලෙඩක් තියෙන අයට මෙම රෝගය හැදුනම මෙම රෝගයෙන් මේ යන්න තියෙන සම්භාවිතාවය වැඩි. ඉතින් ඒ නිසා අපි ඉස්සෙල්ලාම ආරක්ෂා කරගත යුත්තේ අපේ වැඩිහිටියන්. ඒ අනුව අපි ඉස්සෙල්ලාම අවුරුදු 60ට වැඩි වැඩිහිටියන්ට තමයි මෙම එන්නත ලබා දීමට සැලසුම් කරේ. එතකොට ඒ වැඩිහිටියන්ට එන්නත් කරන්නේ කරලා ඊට පස්සේ අපි ටිකෙන් ටික පල්ලෙහාට ආවා. ඊට පස්සේ අපි අවුරුදු 30න් උඩට ආයට එන්නත් කරන්නේ කරා. ඊට පස්සේ ඒ සම්පූර්ණ ප්‍රමාණය වුණාට පස්සේ තමයි අපි අවුරුදු 20ට ආවේ. ඒ කෝහෝට් එකක් ඉවරුනාම තමයි අපි පාසල් ළමුන්ගේ අවුරුදු ඉස්සෙල්ලාම අපි පාසල් ළමුන්ගේ අවුරුදු 12ත් 19ත් අතර පාසල් ළමුන්ගේ අවුරුදු 12ත් 19ත් අතර ආබාධිත සහිත ළමුන්ට අපි ඉස්සලා වැක්සින් එක දුන්නා. එක දුන්නා. ඊළඟට අවුරුදු 16ත් 19ත් අතර පාසල් ළමුන්ට දුන්නා. ඊට පස්සේ අපි ගිය සිකුරාදා ඉඳලා අවුරුදු 12 සිට 15 දක්වා ළමුන්ට එන්නත් කරන්න අපි දැන් ආරම්භ කරලා තියෙනවා. මීට අමතරව අපි විශේෂිත, ඒ කියන්නේ අපි පිළිකා වලින් හැදිලා බෙහෙත් ගන්න, ඒ වගේ නැත්නම් අපේ ප්‍රතිශක්තිකරණය අඩු වෙච්ච අයට අපි ප්‍රයොරිටි ගෲප් එකක් විදිහට එන්නත් කරන්නේ කරා. ඉතින් මේ සඳහා ඇත්තටම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සියලුම කාර්ය මණ්ඩලය, විශේෂයෙන්ම අපි රෝග නිවාරණ, ඒ කියන්නේ ප්‍රිවෙන්ටිව් සෙක්ෂන් එකේ ඉන්න සියලුම කාර්ය මණ්ඩලය එකවන් මේකට සහයෝගය ලබා දුන්නා. ඊට අමතරව අපි දන්නවා ලේකම්තුමා වගේ අතිකාර ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් තියෙන COVID-19 මර්ධන රැස්වීමෙන් එතනදී සියලුම දේශපාලන නායකත්වය, අනිකුත් සියලුම දෙපාර්තමේන්තුත් එකතු වෙලා ත්‍රිවිධ හමුදාව ඒ සියලුම කට්ටියත් එක්ක එකතු වෙලා තමයි අපි මේ වැක්සින් ඩ්‍රයිව් එක ඇත්තටම අරගෙන ගියේ. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් තමයි අද අපි ඇත්තටම මේ භුක්ති විඳින්නේ. මොකද මේ තරම් ඉක්මනට අපේ අවශ්‍ය ඒ ඉලක්කගත කණ්ඩායම අපිට වැක්සිනේට් කරගන්න පුළුවන්කම තිබ්බේ මේ සියලු දෙනාගේම සහයෝගය. මේක සෞඛ්‍ය දෙපාර්තමේන්තුවත් අනිකුත් සියලුම දෙපාර්තමේන්තුවල එක්කාසු වීමේ ප්‍රතිඵලයක් තමයි අපි අද මේ දකින්නේ. දැන් ඔබතුමා සහ ලේකම්තුමා කියන කරුණු පැහැදිලි කරන විදිහට අපි හරි ආරක්ෂිතයි කියලා හිතනවා. ඒ කියන්නේ අපිට දැන් අවදානමක් නැද්ද අධ්‍යක්ෂ නායකතුමා? මේම රෝගය පිළිබඳ මම හිතන්නේ විශේෂඥ වෛද්‍යවරුන් දෙන්න සඳහන් කරයි. අවදානමක් නැත්te නෑ, අවදානම තියෙනවා. හැබැයි අපි අවදානමට අපිට දෙන්න පුළුවන් රජයක් විදියට, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විදියට දෙන්න පුළුවන් උපරිම දේ මම හිතන්නේ අපි මේ රටේ ජනතාවට දීලා තියෙනවා. වැක්සින් දෙකකුත් ගෙනල්ලා දීලා
අපි දැන් බූස්ට් එකත් අපි ඒගොල්ලන්ට ලබා ගන්න කියලා තියෙනවා. මේ සියලු දේම නොමිලේ ලබා දෙන්නේ. කිසිම අය කිරීමක් නැහැ. නොමිලේ ලබා දෙන්නේ. දැන් අපි ඇත්තටම ඉල්ලන්නේ මේ ගෙනල්ලා තියෙන බූස්ට් එක කරුණා කරලා ඇවිල්ලා ලබා ගන්න කියන එක තමයි අපි ඉල්ලන්නේ. අනිත් එක මේ සියලුම වැක්සින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත කරපු අපේ රටේ තියෙන ACCDෙන් අනුමත කරපු වැක්සින් තමයි අපි මේ රටේ ජනතාවට ලබා දීලා තියෙන්නේ. කාලට වේලාවට වැක්සින් එක ගත්ත එකේ ප්‍රතිඵල ඔබතුමාලා පැහැදිලි කරන විදිහට අපි ඒ බරපතල තත්ත්වයන්ගෙන් ආරක්ෂා වෙලා ඉන්නවා. විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සෞඛ්‍ය අමාත්‍යාංශය. දැන් අපි මේ කතා කරන වෙලාවේදීත් මම දැක්කා පෙරේදා සහ පහුගිය දවස් කිහිපෙම ඇමරිකා එක්සත් ජනපදයේ ගත්තොත් එහෙම මිලියනයක් ඉක්මව යනවා දෛනික රෝගීන් වාර්තා වීම. ආසන්නම රට ඉන්දියාව ඊයේ දවසේ වෙනකොට දැඩි අවදානමකට මුහුණ දෙනවා විශේෂයෙන්ම නවදිල්ලිය ඇතුළු නගර ගණනාවක්. හැබැයි අපි සාපේක්ෂව සුරක්ෂිතව ඉන්නවා. මොකද්ද මේ තත්ත්වය? මම හිතන්නේ ඇත්ත ගෝලීය වශයෙන් ගත්තම මේ වෙනකොට ගෝලීය වශයෙන් විශාල වැඩිවීමක් දකිනවා මේ කොරෝනා රෝගීන් වාර්තා වීම විශේෂයෙන් මේ වැඩිවීම තියෙන්නේ සාපේක්ෂව වැඩි වශයෙන් තියෙන යුරෝපාකරයේත් ඇමරිකානු මහද්වීපවල වැඩිපුර තියෙනවා. නමුත් ඒක ක්‍රමක්‍රමයෙන් අනිත් මහද්වීපවලටත් මේ නැඹුරුවක් තියෙනවා. විශේෂයෙන්ම මේ අපි අයිති දකුණු ආසියාතික කරේ යම් පාලන තත්ත්වයක් තිබුණා. නමුත් ඉන්දියාවේ අනපේක්ෂිත විදියට පහුගිය සතිය දෙක තුල මේ රෝගීන් වාර්තා වීම ඉතාමත් ශීඝ්‍ර ලෙස වැඩිවීමක් තියෙනවා. ඒතර සමස්තයක් විදිහට ගත්තම අද තියෙන ගෝලීයකරණයත් එක්ක අපේ වගේ රටවල් වලටත් ඒකේ බලපෑමක් එන්න ඉඩ කඩ තියෙනවා. ඒකින්ද ඒක මිටි අයක පාලනය කරගැනීමේ වගකීම තමයි දැන් අපිට තියෙන්නේ. ඒතර අපේ රට ගත්තම තියෙන තත්ත්වය මේකයිද අපිට අපි දැක්කා දැන් ගිය අවුරුද්දේ අතර මේක දෙවෙනි මේ රැල්ල පටන් ගන්න සිංහල අවුරුද්දෙන් පස්සේ එතකොට අපිට ඉතාර ශීඝ්‍ර වශයෙන් මේ රෝගීන් වාර්තා වීමක් සිද්ධ වෙනවා. ඒක උපරිම අවස්ථාවකට එනවා. රෝගීන් දෛනික 2000ක් විතර වාර්තා වෙන තත්ත්වයක් මේ මාසේ. නමුත් අපි මේ ඉතාමත් කාර්යක්ෂමව කියන්නේ මේ ක්‍රමවේදයන් සංචරණ සීමා මාර්ගෝපදේශයන්ට අනුගමනය කිරීම ඒවා තුලින් යමිත් එන්නත් කරන්නේ අපි මේ මාසේ පටන් ගන්න. අතර මේ ජනතාවට විශාල පරිමාණයෙන් එන්නත් කරන්නේ සයිනෝෆාම් එන්නත් ලැබීමත් එක්ක පටන් ගන්නවා. මේ මාසේ 8 වෙනිදා ඉඳන් ඒ ඔක්කොමත් එක්ක අපිට යම් ප්‍රමාණයකට පාලනය කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා මේ ජූලි මේ දෙවනි සතිය වෙනකොට. නමුත් අනපේක්ෂිත විදියට ඩෙල්ටා ප්‍රභේදයේ බලපෑම ඒත් එක්ක අපිට එනවා. අනපේක්ෂිත විදියට ඩෙල්ටා ප්‍රභේදයේ බලපෑමත් එක්ක ජූලි 20 ඉඳන් අපිට දෛනිකව ඉතාමත් කෙටි කාලයක් තුළ අනිත් රටවල් වලට උනා වගේම අපිට දෛනිකව අපිට මතක ඇති සතියක් දෙකක් තිබ්බ දෛනිකව 3500 4000 විතර රෝගීන් වාර්තා වෙන නිකව 3500 4000 විතර රෝගීන් වාර්තා වෙන ඒකට සාපේක්ෂව හැමතිස්සෙම රෝගීන් වැඩි වුණාම වෙන්නේ ඊට සමානුපාතිකව මරණ වැඩි වෙන තත්ත්වයක්. ඒතරම් දෛනික මරණ සංඛ්‍යාවත් අපි ගත්තොත් ජූලි අග නැත්නම් අගෝස්තු මාසෙ වෙනකොට දෛනිකව 200 පන්නපු දින කිහිපයක් අපිට තිබුණා. ඒත් එක්ක අපේ රෝහල් පද්ධතියට දරා ගන්න බැරි අසීරු මට්ටමක් සති කිහිපයක් තිබුණා. නමුත් අපිට ඒ වෙනකොට හොඳ සාධනීය තත්ත්වයක් තිබ්බා. මොකද අපි ඒ ජූලයි මාසේ ඩෙල්ටා ප්‍රභේදයේ බලපෑම එනකොට අපේ මේ ජනගහනයෙන් 50%කට විතර පළමු මාත්‍රාව දීලා තිබුණා. මොකද ඒකටයි පෙර සූදානමක් තිබුණා. ඒත් එක්ක අපි දෙවෙනි මාත්‍රාවක් දීන්න පටන් ගත්තා. එතකොට අපි මේ ක්‍රියාවලිය අපි කරේ මාර්ග සංචරණ සීමා වලට අමතරව එන්නත් කරන වැඩසටහන තව සක්‍රිය කරන එක තමයි කළේ. ඉතින් ඒකේ බහින්ද අපිට අනිත් රටවල් වලට සාපේක්ෂව ඩෙල්ටා ප්‍රභේදයේ බලපෑම ඉතාමත් කෙටි කලක් තුල යම් සාධනීය මට්ටමකට පාලනය කරගන්න හැකියාවක් අපිට ලැබුණා. ඔබ දත්ත ගත්තොත් දැන් අපිට මේ ආකාරයට ගත්තොත් අපි දැන් මේ තියෙන්නේ දෙසැම්බර් අපි මේ පටන් ගන්න විදිය මේ ජූලි මාසේ මේ ඩෙල්ටා ප්‍රභේදයේ බලපෑම හින්දා ඉතාමත් ශීඝ්‍රව ඒ රෝගීන් වාර්තා වීම ඉතාමත් සති දෙක තුනකට විතරයි සීමා වෙන්නේ. එතන ඉඳන් අපිට මේක පාලනය කරලා ආයෙ පාලනය කරන තත්යකට ගේන්න පුළුවන් වෙනවා. ඒකට විශාල වශයෙන්ම සෞඛ්‍ය මාර්ගෝපදේශවල ජනතාව අනුගමනය කිරීම සංචරණ සීම ඊට අමතරව මූලික වශයෙන්ම එන්නත් කරන වැඩසටහන වහල් වෙනවා. ඒක හින්දා අපිට සැප්තැම්බර් මාසෙන් අග ඉඳන් අපිට දැන් වෙනකම්ම බොහෝම පැහැදිලිව දෛනික රෝගීන් සංඛ්‍යාව දල වශයෙන් 800ක විතර මට්ටමක දිගටම පවත්වා ගන්න මේ පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ කියන්නේ රෝගේ තත්ත්වය ඒක ඉතාමත් හොඳ සාධනීය තත්ත්වයක්. අපි දැන් මාස දෙකමාරක් විතර ඒ මට්ටම පවත්වාගෙන යනවා. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ නැහැ කිසිසේත්ම අවදානම අඩු වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ දෛනිකව රෝගීන් 800ක් වුණ වාර්තා වෙනවයි කියන්නේ එතන අවදානමක් තියෙනවා. ඒ අවදාන
මේ මැනේජ් පාලනය කරගන්න එක තමයි කරන්නේ. ඉතින් ඒකින් හින්දා මේ අපිට මේක මේ මට්ටමින් පවත්වාගෙන යන්න ඉවහල් වෙන එක දෙයක් තමයි සාර්ථක එන්නත් කරන වැඩසටහන් ලේකම්තුමා කිව්වා වගේ කියන්නේ අපේ ජනතාවයෙන් දැන් ලැබිය යුතු ඒ කියන්නේ 16ට වැඩි අයගෙන් 98%ක් එන්නත් කරන්නේ එක මාත්‍රාවක් ලැබිලා තියෙනවා 85%ක් මාත්‍රා දෙකම ලැබිලා තියෙනවා. ඉතින් ඒ තත්ත්වය තුළ තමයි අපි ඒක මූලිකම සාධකයක් අපිට මේක මේ විදිහට පාලනය කරගෙන යන්න පුළුවන් වීම. එන්නත් කරණයට වැඩි පුළුවන් වීම. එන්නත් කරණයට වැඩි බරක් ඔබතුමාලා දෙනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි එන්නත ගත්තා. ඒ නිසා දැන් අපිට ප්‍රශ්නයක් නැහැ කියලා. ඒක ප්‍රමාණවත් එහෙම හිතන්නේ. මම එතනට එන්නම්. ඒක එන්නත් කරන්නේ තියෙන ප්‍රශ්නේ තමයි එන්නත් කරන්නේ හින්දා අදටත් එන්නත් කරන්නේ වැදගත්කමක් තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදියට ගත්තම දැන් අදට ගත්තත් අපේ මරණ වලින් දැන් සමස්ත මරණ 15099ක් ඊ වෙනකොට සිද්ධ වෙලා තියෙන. ඒකෙන් 10188ක් කිසිදු එන්නතක් ගත්තු නැති අය. ඒකෙන් තේරෙනවා එන්නත් කරන්නේ කොච්චර වැදගත්ද කියලා. අපහුවේ ගාන කියන්නම් අපේ සමස්ත මරණ සංඛ්‍යාව අද වෙනකොට වාර්තා ඊ වෙනකොට 15099 මරණ සංඛ්‍යාව අද වෙනකොට වාර්තා ඊ වෙනකොට 15099ක්. ඒ 15099 10887ක්ම කිසිදු එන්නතක් ගත්තු නැති කොටසක්. ඒ කියන්නේ ඒකෙන් තේරෙනවා එන්නත් කරන්නේ මොන තරම් දුරට බලපානවද කියන එකයි. ඉතින් ඒක තමයි අපිට ඉදිරියටත් මේ දෙන්න දින පණිවිඩය තමයි දැන් වෙනකොට කියන්නේ අපි දැන් ඊළඟට තමයි අපි දැන් රෝගීන් අපි දෛනිකව 800ක් වන වාර්තා වෙනවා කිව්වට ඉස්සරට සාපේක්ෂව රෝහල් ගත වීම හා සංකූලතා ඇතිවීම ඉතාමත් අඩු මට්ටමක තියෙන්නේ. ඒ රෝහල් මොකද ඒකට හේතුව තමයි අපි දන්න මේ එන්නත් කරන හැදිච්ච කෙනෙකුටත් රෝගිය වළඳින්න පුළුවන්. නම් වැළඳුනත් සංකූලතා හරහා මරණ ඇතිවීම පුළුවන්. නම් වැළඳුනත් සංකූලතා හරහා මරණ ඇතිවීම ඉතාමත් අවම මට්ටමක තියෙන. ඒක ඉතාමත් සාක්ෂි සහිතව අපේ රටේ දත්ත වලින් මේ වෙනකොට ඔප්පු කරලා තියෙනවා. ඊළඟට ප්‍රශ්නේ තමයි මේකේ දැන් කාලයත් එක්ක එන්නත් කරන්නේ ඒකේ තියෙන ප්‍රතිශක්තිය ශක්තිය අඩු වීමේ නැඹුරුවක් තියෙනවා. මේක පරීක්ෂණ වලින් ලෝකේ පුරා පෙන්නලා තියෙනවා කාලයත් එක්ක දෙවෙනි මාත්‍රාව වරන් කාලය ගත වෙනවත් එක්ක ඒකේ ප්‍රතිශක්තිය අඩුවීමක් තියෙනවා. මේ අඩුවීම විශේෂයෙන්ම වැඩිපුර නැඹුරුවක් තියෙනවා. වයසක අයත් නොඑක් නිදන්ගත රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන අය. ඉතින් ඒක හින්දා මේ අපි ළඟා කරගත්තු තත්ත්වය ඉදිරියට පවත්වා ගන්න නම් අනිවාර්යයෙන්ම සෑම කෙනෙක් මේ බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. හොඳයි. ඔමික්‍රෝන් ඩෙල්ටා මේ ආදි වශයෙන් විවිධ ප්‍රභේද කර ලෝකයේ හොයා ගන්නවා. ඒවා අපේ රටටත් එනවාද කියලා බොහොම සුපරීක්ෂාකාරීව බලාගෙන ඉන්න පාර්ශවයක් ඔය අතර ඉන්නවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නේලිකා මලවිගේ ඇතුළු කණ්ඩායම ඔන්න ඔය S2 අරගෙන ඉන්න පිරිසක් කියලා කිව්වොත් හරිය නේද මහාචාර්යතුමනි? මේ රෝගය කොයි වගේ වෛරස් එනවද කියන එක පිළිබඳව කොහොම උනන්දුවෙන් බලාගෙන ඉන්නවා. මේ වෛරස් වල ක්‍රියාකාරීත්වයයි එන්නත් අතරයි තියෙනවද ලොකු සම්බන්ධයක්? දැන් ඇත්තටම ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි දැන් ඉස්සර එන්නත් මාත්‍රා දෙකක් ගන්න කියලා දැන් තුන්වෙනි මාත්‍රාවකුත් ගන්න කියන්නේ ඇයි? එතකොට එක එක ප්‍රභේද තව එනකොට ඒ හැම ප්‍රභේදයකටම තව අලුත් මාත්‍රාවක් ගන්න කියයිද? එතකොට මේක නිමක් නැතුව ගොඩක් මාත්‍රා ගන්න වේද කියලා. ඒකට උත්තරයක් දෙනවනේ අපි ගත්ත අනිත් එන්නත් දිහා බලන එක වැදගත්. දැන් උදාහරණයක් විදිහට අපි පොඩි කාලේ ඉඳන් ගන්නවා පිට ගැස්ම, සරම්ප නොඑක් එන්නත්. දැන් ඒකේ සරම්ප එන්නත ඇරෙන. ඒ කියන්නේ MMR එන්නත මාත්‍රා දෙකයි ළමුන්ට ලබා දෙන්නේ. අපි ලබා ගත්තෙත් එච්චරයි. ඒ වුණාට පිට ගැස්ම සහ ඔක්කොම අනිත් එන්නත් ගත්තොත් එහෙම අපි මාත්‍රා 6 7 8 දැන් අවුරුදු 60ක් විතර වෙනකොට
පිටගැස්ම මාත්‍රා 8ක් විතර අරගෙන තියෙන්න පුළුවන් පුද්ගලයෙක්. ඒ කියන්නේ අපේ ඔක්කොම අනිත් එන්නත්වල මාත්‍රා 2ක් අරගෙන නවත්තන එන්නත් නැහැ. එතකොට අපි දැන් මේ කොවිඩ් එන්නත ගත්තොත් එහෙම ඉස්සෙල්ලා මේ ඔක්කොම පරීක්ෂණ කරේ වූහාන් ප්‍රභේදයට. එතකොට ඒ වූහාන් ප්‍රභේදයට කරපු පරීක්ෂණ වලින් ඒ කරපු කාල සීමාවෙන් පෙනුනේ දෙකක් ගත්තාම සමහරලාට ඇති වෙයි කියලා. ඒ වුණාට ඊට පස්සේ ආපු පරීක්ෂණ දත්ත වලින් තේරුණා අර කාලයත් එක්ක මේකේ ප්‍රතිදේහ සහ ඒක ලැබෙන ආරක්ෂාව අඩු වීගෙන යන හින්දා කොවිඩ් එන්නතත් මාත්‍රා 3ක් ලබා ගත යුතු එන්නතක් කියලා. ඒකින්ද තමයි දැන් මේ බූස්ටර් ඩෝස් එක එහෙම නැත්නම් 3 වෙනි මාත්‍රාව හැමෝටම ගන්න කියලා මෙහෙම කියන්නේ. ඒතොර ඇත්තටම දැන් එංගලන්තයේ දත්ත තියෙනවා. දැන් අපි දන්නවා එංගලන්තයේ ඊයේ වෙනකොට 1,76,000ක් තිබුණා රෝගීන්. ඔමික්‍රෝන් ප්‍රභේදය ඉතාමත් දැඩි ලෙස පැතිරීගෙන යන හින්දා එතකොට ඒගොල්ලන්ගේ දත් වලින් පෙන්නනවා මාත්‍රා 2ක් විතර ගත්ත අයට රෝහල් ගත වීමට ආරක්ෂාව ලැබෙන්නේ 56%ක්. හැබැයි 3 වෙනි මාත්‍රා ගත්ත අය රෝහල් ගත වීම වළක්වනවා 89%කින්. ඒතොර 3 වෙනි මාත්‍රාවකින් සෑහෙන ලොකු වෙනසක් කරනවා රෝහල් ගත වීම සහ දරුණු රෝග ලක්ෂණ ඇතිවීම. එතකොට ඒකින්ද තමයි ඇත්තටම එහෙම 3 වෙනි මාත්‍රාවකින් වැඩිපුර ආරක්ෂාවක් ලැබෙන හින්දායි එහෙම 3 වෙනි මාත්‍රාව ගන්න කියන්නේ. ඒ කියන්නේ මේ වෛරසය මොන විදිහට වෙනස් වුණත් බෙහෙත තියෙනවා. ආරක්ෂා වෙන්න බෙහෙත රෝග නිවාරණය සඳහා නොවුනත් අපේ ජීවිත ආරක්ෂා කරගන්න පුළුවන් හයිය තියෙනවා මේ ඖෂධ වලට. ඒ තමයි ඔබතුමියගේ පරීක්ෂණ වලින් මේකට සනාථ වෙලා තියෙන දේ. අපි අධ්‍යක්ෂණාලතුමා සඳහන් කළා ලංකාවට මේ ඖෂධ ගෙන්වීමත් එන්නත් ගෙන්වීමත් එන්නත් ගෙනාපුවා මුලින්ම ලබා දීමේදී ඒ වෙනුවෙන් පෙනී සිටපු වෛද්‍යවරයා ගැන විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම වෛද්‍යතුමා. ඔබතුමාතර වෛද්‍ය එන්නත් අරගෙන දැන් අවුරුද්දකට ආසන්න වෙනවා. ජනවාරි මාසේ 29 වෙනිදා මුලින්ම එන්නත් ලබා දෙන්න පටන් ගත්තේ ගිය අවුරුද්දේ. හොඳයි මහාචාර්ය මට තියෙන ප්‍රශ්නේ දැන් මේ ප්‍රතිශක්තිකරණයක් ලැබෙනවනේ මේ එන්නත් එක්ක. දැන් අපි සමහර එන්නත් ගන්නවා ජීවිත කාලෙටම අපිට ප්‍රතිශක්තිය ලැබෙනවා. එතකොට මේ ප්‍රතිශක්තිය කොයි වගේද බලපාන්නේ මේ කොරෝනා වෛරසයත් එක්ක දෙන එන්නත් වල? කොයි වගේ කාලයක්ද අපිට රඳා පවතින්නේ? දැන් මහාචාර්ය නීලිකා කියපු විදිහට සමහර එන්නත් වලින් මේ එන්නතින් අපිට ශරීරයට ප්‍රතිශක්තියක් ලැබෙනවා. දැන් කොවිඩ් එන්නත පිළිබඳ පරීක්ෂණ පටන් ගත්තේ මේ කොවිඩ් වසංගතය ආරම්භ වෙච්ච කාලේ. එතකොට මේ පරීක්ෂණ ඊටාම තදින් ඊටාම බහුලව සිද්ධ කරා ලොකු ජනගහනයක් අරගෙන ඒ වයින් පෙන්වුම් කරා මේ එන්නත් දැනට භාවිතා වෙන එන්නත් මේ සඳහා ඵලදායි විදියට ප්‍රතිශක්තිකරණයක් ඇති කරනවා කියලා. ඉතින් ඒ නිසා තමයි මේක ලංකාවේ ජනවාරි වල පටන් ගන්නකොට අපිට හැකියාව ලැබුණේ මේක බය නැතුව නිර්දේශ කරන්නත් බය නැතුව ලබා ගන්නත්. එතකොට හැබැයි ඒ වෙනකොට අපි දැනගෙන හිටියා මේක පරිස්සම් සහිතයි මේ එන්නත සේෆ් කියන එක. ඒ වගේම මේක ඵලදායි ඉෆෙක්ටිව් කියන එක. හැබැයි අපි දැනගෙන හිටියේ නැති දේ තමයි මේ ලැබෙන ප්‍රතිශක්තිය කොච්චර කාලයක් තියෙයිද කියන එක. දැන් මහාචාර්ය නීලිකා කියපු විදිහට සමහර එන්නත් වලින් ලැබෙන ප්‍රතිශක්තිය ජීවිත කාලයක්ම පවතිනවා. නමුත් සමහර එන්නත් වලින් ලැබෙන ප්‍රතිශක්තිය පවතින්නේ යම්කිසි කාලයක් පමණයි. මේක මාස ගාණක් වෙන්න පුළුවන්, අවුරුදු ගාණක් වෙන්න පුළුවන්. දැන් කොවිඩ් එන්නතින් ලැබෙන ප්‍රතිශක්තිය ක්‍රමයෙන් මාස කිහිපයකට පස්සේ ක්‍රමයෙන් අඩු වෙන බව තමයි දැනට කරන පරීක්ෂණ වලින් පෙන්ලා තියෙන්නේ. ඒතකොට අඩු වෙන ප්‍රතිශක්තිය වැඩි කිරීම සඳහා පිළිගත් ක්‍රමවේදය තමයි බූස්ටර් එකක් ලබා දෙන එක. දැන් ඒක තමයි අපි මේ පිට ගැස්ම එන්නතදී කරන්නේ. අපිට පිට ගැස්ම එන්නත ලබාගෙන අවුරුදු 5කට පස්සේ යම්කිසි තුවාලයක් ලැබෙනවා වුණොත් එහෙම නැත්නම් අපි හොඳින්ම දන්නා දෙයක් තමයි මේක ගැබ්බර කාන්තාවන්ට ලබා දෙනවා පිට ගැස්ම එන්නත. මේ ඒ බූස්ටර් මේ බූස්ටර් තත්ත්වය ඇති කරන්න බූස්ටර් ඩෝස් එකක් දෙනවා මේ ප්‍රතිශක්තිය අඩු වී යන ප්‍රතිශක්තිය නැවතත් නගා සිටවන්න. ඒතර ඒ නගා සිටවීම තුළින් අපිට හැකියාව ලැබෙනවා ඒ තැනත්තා ඒ රෝගයෙන් ආරක්ෂා කරගන්න. ඒතකොට අපි ගැබ්බර කාන්තාවක් පිටගැස්ම රෝගය වැළඳීමෙන් ආරක්ෂා කරගන්නවා වගේම තමයි මේ බූස්ටර් ඩෝස් එක දීලා කොවිඩ් වලින් කොවිඩ් වැළඳීමේ අවදානම අඩු කරන්නත් ඊටත් වඩා වැඩියෙන්
කොවිඩ් රෝගය වැළඳුනත් බරපතල වීමේ අවදානම හෝ එහෙම නැත්නම් මරණයට පත්වීමේ අවදානම ඊටාත්ම දැඩි වශයෙන් අඩු කිරීමේ හැකියාව ලබා ගන්න පුළුවන් වෙන්නේ මේ බූස්ටර් ඩෝස් එකෙන්. ඉතින් ඒතකොට ඒ නිසා මම පළවෙනි ඩෝස් එක ජනවාරි 29 ගත්තා. ඊට පස්සේ අපි මම හිතන්නේ අප්‍රේල් මුල වගේ කාලයේ දෙවෙනි ඩෝස් එක ගත්තේ. දැන් මාසයකට පමණ කලින් මම බූස්ටර් ඩෝස් එකත් ලබා ගත්තා. මොකද මේ ප්‍රතිශක්තිය වැඩිවීම තුලින් එතකොට අපි දන්නවා අපිට ආරක්ෂාවක් තියෙනවා. මේ රෝගය හැදීමේ තියෙන ඉඩකඩත් අඩු වෙනවා. ඒ වගේම හැදුනත් මේක නිසා බරපතල තත්ත්වයක් ඇතිවීමේ ඉඩකඩ අඩු වෙනවා කියන එක. අර ඔබ සඳහන් කර කාරණය ගැන තව ටිකක් කිව්වොත් මුලින් පටන් ගන්නකොට මේ ඇමරිකාවේ දැන් විශාල සංඛ්‍යාවක් හැදෙනවා. ඔමික්‍රෝන් වෛරසය නිසා තමයි මේ තත්ත්වයේ පැතිරීම සිද්ධ වෙලා තියෙන්නේ ඇමරිකාවේ, එංගලන්තයේ වගේ රටවල. ලංකාවේ දැන් ඔමික්‍රෝන් තියෙනවා. තව ටික කාලයක් යනකොට මේක ලංකාවෙත් තදින් පැතිරීමේ ඉඩකඩ බෙහෙවින් තියෙනවා. ඒක අපිට බැහැර කරන්නට බෑ. ඒ නිසා ඇත්තටම අපි මේ අවදානමේ තමයි දැන් ඉන්නේ. අවදානම ඉස්සරහට නෙවෙයි තියෙන්නේ, දැනුත් අවදානම තියෙනවා. ඉතින් ඒ නිසා ඒක හැදුනොත් එතෙන්දී සාමාන්‍යයෙන් අපි දන්න දෙයක් තමයි, බොහෝ දෙනා අහලා තියෙන දෙයක් තමයි මේ ඔමික්‍රොන් එක අර ඩෙල්ටා තරම් බරපතල නෑ කියන එක. හැබැයි එහෙම වුණාට ඒක ඇත්ත. හැබැයි එහෙම වුණාට ඇමරිකාවෙත් මේ වෙනකොට දවසකට 2000කට වැඩි පිරිසක් මිය යනවා. මොකද හැදෙන සංඛ්‍යාව වැඩි. ඒ නිසා අර බරපතල වෙන ප්‍රතිශතය අඩු වුණාට බරපතල සංඛ්‍යාව ඉන්නවා. මොකද හැදෙන සංඛ්‍යාව ගොඩක් වැඩි. ලක්ෂ 8ක් 9ක් හැදෙනකොට ඒකෙන් 2000ක් 2500ක් ඇමරිකාවේ දිනකට මිය යනවා මේ අද තියෙන තත්ත්වේ. ඒ නිසා ඒකෙන් ආරක්ෂා වෙන්න අපිට ගන්න පුළුවන් හොඳම දේ තමයි එක පැත්තකින් අපි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාමාර්ග අනුගමනය කරන්න ඕන. මේක බොහෝම වැළැක්වීම සඳහා. එහෙම නැත්නම් අපි මේක අරගෙන අපේ ගෙදර යාම වැළැක්වීම සඳහා වෛරසය හදාගෙන ඒ වගේම අපිට වෛරසය වැළඳීම ඉඩකඩ අඩු කරන්න වැළඳුනත් බරපතල වීම අඩු කරන්න බූස්ටර් ඩෝස් එක ගන්න එක වැදගත් වෙනවා. බූස්ටර් ඩෝස් එක ගන්න එක වැදගත්. ලේකම්තුමා කොච්චර ප්‍රමාණයකට දැන් අපි දීලා තියෙනවද බූස්ටර් ඩෝස්? බූස්ටර් ඩෝස් එක මිලියන 4.2 දීලා තියෙන සම්පූර්ණ ජනගහනයෙන්. නමුත් ඔබතුමන්ලා කියනවා අර අනිත් එන්නත් ලබා ගන්න පළමු සහ දෙවෙනි මාත්‍රාව ලබා ගන්න ජනතාව ළඟ තිබුණු උනන්දුව මේ බූස්ටර් එන්නත් ලබා ගන්න නැහැ කියලා. පැහැදිලිව. එහෙම දෙයක් අපි දැකලා තියෙනවා. ඔබට මතක ඇති ඒ දවස්වල අපි කිව්වහම එක දිස්ත්‍රික් එක ගහනවා කියලා වෙන දිස්ත්‍රික් වල එනවා ඇවිල්ලා අනිත් මේ දිස්ත්‍රික්කෙන් ගහ ගන්නවා. Tamanට අයිති නැති දිස්ත්‍රික්කෙන්. ඒ කියන්නේ තමන්ගේ පළාතෙන් පිටට ගිහිල්ලා කොහොම හරි වැක්සින් එක ගහ ගන්න කියලා කට්ටිය ආවා. ඒ උනන්දුව මේ වෙනකොට නැහැ. අපි දැන් හැම දිස්ත්‍රික්කයකම පටන් අරගෙන තියෙනවා බූස්ටර් ඩෝස් එක ගහන්න. අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කියනවා අපි උදේ ඉඳන් හවස වෙනකන් හිටියා. මෙන්න මෙච්චරයි ආවේ. ඒක ඊටාම කනගාටුදායක තත්ත්වයක්. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මෙතෙන්දී වගකීම් යුතු රජයක් හැටියට රජයෙන් වෙන්න ඕනි යුතුකම වෙලා තිනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය හැටියට අපි අනිත් අමාත්‍යාංශ සම්බන්ධ කරගෙන සියලු ආරක්ෂකයන් සම්බන්ධ කරගෙන මේ වැඩපිළිවෙල ජනතාව වෙත ගෙනිහිල්ලා තිනවා. ඊළඟට තියෙන ජනතාවගේ වගකීම. තමන් මේ වැක්සින් එක ගන්නවා කියන අදිෂ්ඨානය තියාගෙන මම ආරක්ෂා වෙන්න ඕන කියන අදිෂ්ඨානය තියාගෙන මගේ දෙමව්පියන්ව ආරක්ෂා කරන්න ඕනේ කියන අදිෂ්ඨානය තියාගෙන ඒගොල්ලෝ වැක්සින් එක ගන්න එන්න ඕනේ. දැන් අපි මේක මොබයිල් එකක් හැටියට පටන් ගත්තා. සමහර ෆ්ලැට්ස් ගාවට ගිහිල්ලා ඇම්බියුලන්ස් එකකින් ටීම් එකක් අරගෙන ගිහිල්ලා වැක්සිනේෂන් පටන් ගත්තා. නමුත් ඒ වෛද්‍යවරු කියනවා උඩ තට්ටුවේ ඉන්න එක්කෙනා පහතට එන්නේ නැහැ වැක්සින් එක ගන්න කියලා. ඒ කරන අය දන්නේ නැහැ තමන් කරගන්න යන හානිය මොනතරම් බරපතලද කියලා. ගේ ගාවට ඇවිල්ලත් වැක්සින් එක ගහගන්න එන්නේ නැහැ කියලා කියන්නේ. මට හිතා ගන්න බෑ මොන වගේ මානසික තත්ත්වයකද ඉන්නේ කියලා. හැබැයි කවදා හරි දවසක මේ ලෙඩ තත්ත්වයකද ඉන්නේ කියලා. හැබැයි කවදා හරි දවසක මේ ලෙඩේ හැදිලා අනතුරුදායක තත්ත්වයක් ආවොත් එදාට පසුතැවිලි
එදාට පසුතැවිලි වෙන්න වෙනවා. එතකොට ඒක පරක්කු වෙලා වැඩි. මම හිතන්නේ දැන්වත් ඒ අය කල්පනා කරලා මේ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය අරගෙන තමනුත් තමන්ගේ පවුල ඇද හිතවතුනුත් ආරක්ෂා කරගන්න ඕනේ. අවදානම ගේ දොරකඩට ආවට පස්සේ කතා කරලා වැඩක් නැහැ. එතකොට වැඩක් වෙන්නේ නැහැ. ඔව් ඊට කලින් අපි මේ දේවල් ගැන කතා කරන්නේ. අධ්‍යක්ෂ ජනරාල්තුමා ඔබතුමල්ලා හිතන විදිහට ඇයි ජනතාව මේ බූස්ටර් ඩෝස් එක ප්‍රතික්ෂේප කරන්නේ? ශමින්ද ඇත්තටම ප්‍රතික්ෂේප කිරීමක්මත් නෙවෙයි. මම හිතන්නේ මෙතන දැන් කතා වෙච්ච කරුණු අනුව අපි ඔක්කොම තේරෙනවා අපි දැන් වැක්සින් දෙකක් ගැහුවා. ඒ වගේම අපි දැන් බලාගෙන යනකොට අපේ මරණ අනුපාතය එන්න අඩු වීගෙන යනවා. රෝගීන් වාර්තා වීමත් අඩු වීගෙන යනවා. එතකොට මම හිතන්නේ මිනිසුන්ට අර false sense of security. ඒ කියන්නේ මිනිස්සු හිතාගෙන ඉන්නවා මේ වැක්සින් දෙකක් ගැහුවත් හරි දැන් මේ මැරෙන්නෙත් නෑ කිසිම ප්‍රශ්නයක් නෑ හොඳටම අඩු වෙලා තියෙන්නේ. දැන් ගොඩ කියලා හිතනවා. ඔව් රෝහල් ගත වෙන ප්‍රමාණයත් අඩුයි. ICU දානවා කියලා අපි කියන්නෙත් නෑ හැමදාම. ඔක්සිජන් ඕනි කියලා කියන්නෙත් නෑ. ඉතින් මේ විදිය මම හිතනවා ඒගොල්ලන් අර උපකල්පනයක් කරගෙන තියෙනවා මේ දෙකක් ගැහුවාන් පස්සේ අපි අනිත් එක ගහන්න ඕනේ නෑ කියන. ඊට අමතරව විවිධ සමාජයේ ඇතුළතත් විවිධ දුර්මත ප්‍රචාරණය වෙමින් තියෙනවා මේ බූස්ටර් ඩෝස් එක පිළිබඳව. මම හිතන්නේ ඒ පිළිබඳව විශේෂඥ මයිදුරු දෙන්න කතා කරා. ඉතින් ලේකම්තුමා කිව්වා වගේම මම හිතන්නේ දැන් අපි අනිත් ලෝකයේ අනිත් රටවල් දිහා බැලුවම ශමින්ද මම හිතන්නේ ලංකාව අනිත් රටවල් හා සම්බන්ධ අපිට වැඩි දියුණු රටවල් වලත් තාම බූස්ටර් ඩෝස් එකක් ගැන හිතලවල් නැති රටවල් තියෙනවා. නමුත් අපි මිඩල් ඉන්කම් කන්ට්‍රි එකක්. නමුත් අපි අපේ රටේ ජනතාවට නොමිලේ මේ මාත්‍රාව දැන් ඔෆර් ඒ කියන්නේ අපි ලබා දෙන්න බලාපොරොත්තුෙන් ඉන්නේ. ඉතින් අපි කියන්නේ ජනතාවට ඒලා මේක කරුණා කරලා ලබා ගන්න. දැන් දැන් මේ රෝගේ පැතිරෙන රටවල් ගත්තොත් ඒගොල්ලන්ගේ අපේ ඉන්නේ මිලියන 22යි ජනගහනය. ඒ රටවල් වල මිලියන අපිට වැඩි ජනගහනය වැඩි. එතකොට මේ වැක්සින් ලබා ගත්ත නැති ප්‍රමාණය ගත්තොත් හුඟක් වැඩි. ඒ අතර තමයි මේක ගොඩක්ම පැතිරෙන්නේ. ඉතින් ඒ නිසා මේ අවදානම නැත්තේ නෑ. අවදානම තියෙන දැනටත් රෝගීන් 500ක් 600ක් වාර්තා වෙන ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම අපිට පිටරට ඉඳලා අපි දැන් විදේශිකයන් එනවා, සංචාරකයන් එනවා, අපේ රට පිටරට ගිහිල්ලා එනවා. ඉතින් අපි පෝර්ට්ස් ඔක්කොම ඇරලා තියෙන්නේ. එතකොට අපිට අවදානම නැත්තේ නේ. අපිට ඕන වෙලාවක එන්න පුළුවන් පිටරටෙන් වුණා. නමුත් අපේ රටේ දැනට රෝගීන් වාර්තා වෙලා තියෙනවා. ඉතින් අපි කියන්නේ හොඳම දැනට අපිට දෙන්න පුළුවන් හොඳම දේ තමයි අපි මේ ජනතාවට ලබා දීලා තියෙන්නේ. ඒ නිසා මේ බූස්ටර් ඩෝස් එක ලබා ගන්න. ඒ වගේම මේ සෞඛ්‍ය ආරක්ෂක පුරුදු අනුගමනය කිරීම මම හිතන්නේ ඉතාමත්ම වැදගත්. කොයි ප්‍රභේදය ආවත් මම හිතන්නේ අපි මේ මාස්ක් එකක් පාලන දින එක අපි අත පිරිසුදු කරගෙන නැත්නම් සැනිටයිසර් දියරයකින් අපි අර කලින් මේ කොවිඩ් වල පටන් ගන්නකොට අපි මේවා ඉතාමත්ම හොඳට පිළිපැද්දා. නමුත් දැනටත් ඇත්තටම අපේ රටේ ජනතාව මම පිළිපදින්නේ නැහැ කියලා කියන්නේ හොඳට පිළිපදනවා. මොකද මම මේතකදී විදේශගත වෙලාවේ ඒ රටවල් එක බලනකොට අපේ ජනතාව ඇත්තටම තාම මාස්ක් එක දානවා. ඒ රටවල් එක බලනකොට ඉතින් ඇත්තටම අපේ රටේ ජනතාවට මම ඒ අතින් අපි සුතවන්ත වෙන්න ඕනේ. මොකද කොහොම හරි මාස්ක් එක දාගෙන තමයි එළියට බහින්නේ. මම හිතන්නේ හරි අඩුයි මාස්ක් එක නැති කෙනෙක් එළියට දාලා දකින්න. ඉතින් නහයෙන් පල්ලෙහාට දාගෙන ඉන්න කට්ටියක් ඉන්නවා. නමුත් අපි කාරුණිකව ඉල්ලා සිටිනවා මේක නහය වැහෙන්න දාගන්න නැත්නම් කතා කරනකොට අපෝ පල්ලෙහාට අරගෙන කතා කරන්න එපා. මොකද එහෙම වුණොත් වැඩක් වෙන්නේ නැහැ. ඉතින් මේ ආරක්ෂක ක්‍රම අනිවාර්යෙන් පිළිපදින්නම ඕනේ. ඊළඟට තමයි අපි කියනවා මේවා බෝ වෙන්න තියෙනවා ඉවෙන්ට් සුපර් ස්ප්‍රෙඩින් ඉවෙන්ට්ස් කියලා. ඒ කියන්නේ මිනිස්සු ගැවසෙන ස්ථාන අපි පුළුවන් තරම් ඒවා අඩු කරන එක තමයි මේ වෙලාවේ කරන්නේ. අපිට විවිධාකාර ඉල්ලීම් ලැබෙනවා. සංගීත සංදර්ශන තියන්න දෙන්න, අරවා තියන්න, මේවා තියන්න අපිට දෙන්න පුළුවන් බැරිකම නෙමෙයි තියෙන්නේ. නමුත් අන්තිමට මොනවා වුණත් මේක ස්ප්‍රෙඩ් වුණාට පස්සේ අන්තිමට අපිට ওই සියලු දේම නතර කරන්න සිද්ධ වෙනවා. එහෙම වුණොත් අපි දන්නවා මේ ආර්ථිකය අපි හරි අමාරුවෙන් යන්නේ. ඉතින් ඒ නිසා මීට වැඩිය ලොකු අමාරුවකට අපි වැටෙනවා. ඒ නිසා තමයි අපි මේ ඊ타මත්ම
ක්‍රමානුකූලව ටික මේකට මෙයා වෙන්නේ. ඉතින් අපිට මේ පැතිරීම වළක්වීම තමයි අපි කරන්න ඕනේ හොඳම දේ. මොකද අවදානම තියෙනවා. ඉතින් ඒ නිසා ඒ අවදානමෙන් ආරක්ෂා වීමට බූස්ටර් ඩෝස් එකත් ඒ වගේම අපේ මේ සෞඛ්‍ය ආරක්ෂක පුරුදු අනුගමනය කිරීම ඉතාමත්ම වැදගත්. බූස්ටර් මාත්‍රාවත් ලබා නොගෙන අපි මේ දාගෙන ඉන්න මාස්ක් එකත් ගලවලා දැම්මොත් එහෙම වෛද්‍යවරු ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. අපි මේ මැදිරියට ආවට පස්සෙත් මේ වෛද්‍යවරු අතුළු පිරිසකින් නිල්ලීමක් කළා අපි මාස්ක් එක ගලවලා මේ වැඩේ කරමුද කියලා. මේ සාකච්ඡාව කරමුද කියලා. නමුත් අපේ අධ්‍යක්ෂණාතුමා එක හෙලාම කිව්වේ නෑ. අපි තාම අනාරක්ෂිතයි. ඒ නිසා මේ අනාරක්ෂිත බව පහව යනතුරු අපිට මේ වගේ දෙයක් කරන්න ඉඩක් දෙන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා අපි හැමෝගෙම ආරක්ෂාව වෙනුවෙන් අපි මේ විදිහට ඉමු. ඒ නිසා අපිට දරාගෙන ඉන්න වෙනවා තවත් ටික කාලයක්. ඉවසගෙන ඉන්න වෙනවා මේ මුවාවරණය දාගෙන අපහසුතා මැදේවත්. එහෙම කරන්නේ ඔබේ මගේ ජීවිතවල අපේ දරු පැටියන්ගේ අපේ ගෙදර ඉන්න වැඩිහිටියන්ගේ මේ හැමදෙනාගේම ආරක්ෂාව වෙනුවෙන්. ඒ නිසා අපිට මේ පිළිබඳව ලොකු සමාජ වගකීමක් තියෙනවායි කියන එක නිරන්තරයෙන් අපේ වෛද්‍යවරු අපිට පැහැදිලි කරනවා. හොඳයි. විශේෂඥ වෛද්‍ය සමිතියේ ගිණිකේ වෛද්‍යතුමනි ඔය ඩෝස් එක ගත්තාම මේ බූස්ටර් මාත්‍රාව ගත්තාට පස්සේ එනවයි කියන සංකූලතාව මොනවද? ඔය ජනතාවගෙන් තියෙනවයි කියලා මාධ්‍යයක් අත්තම් සමාජවාදයන්හි විවිධ තොරතුරු පළ වෙනවා. මොනවද ඔබතුමන්ලට වාර්තා වෙන්නේ? මම පැහැදිලිව රටක් විදිහට මම හිතන්නේ මුලින්ම 1995 ඉඳන් ඉතාමත් සංවිධානාත්මක ඉන්නත්කරණයෙන් පස්සේ ඇති වෙන අතුරු ආබාධ ආවේක්ෂණ පද්ධතියක් ලංකාවේ තියෙනවා. ඒ කියන්නේ ඕනෑම ඉන්නත්කරණයකින් පස්සේ අතුරු ආබාධයක් ආවොත් අනිවාර්යයෙන් මේ ප්‍රතිකාර කරන වෛද්‍යවරයා දැනුම් දිය යුතුයි. එතකොට ඒක සුළු එකක් නෙමෙයි නම් සැලකිය යුතු සුළු එකක් නෙමෙයි නම් සැලකිය යුතු මේ තීව්‍ර එකක් නම් අනිවාර්යයෙන් මේ හැම එකක්ම අපි ෆොලෝ අප් එක නැත්නම් පරීක්ෂණ ඒ දත්ත සොයලා ඇගීමකට ලක් කරනවා. ඒතර සමස්තයක් විදිහට මේ එන්නත් කරන වැඩසටහනත් එක්ක එහෙම බරපතල ගානේ අර මුලින්ම කීපයක් වාර්තා වුණා සුළු මේ 6ක් වෙන සංඛ්‍යාවකට ඇස්ට්‍රාසෙනිකා එන්නතත් එක්ක ඒකේ අර ලේකැටි ගැසීමේ ප්‍රශ්නයක මේ ඇති වෙන තත්ත්වයක් තිබුණා. ඒ රෝගීන් 6 දෙනෙක් වාර්තා වුණේ. ඒක ලෝකේ පුරාම වාර්තා වෙච්ච මේ තත්ත්වයක්. මොකද හැම මිලියනයකට 6ක් 3ක් වෙන්න පුළුවන් කියලා ඊටත් වඩා අඩු මට්ටමක් අපේ වාර්තා වුණේ. ඒ හැර වෙන කිසිදු එකක් අපිට විශාල එන්නත හින්දා ඇතිවෙච්ච මේ උග්‍ර අතුරු ආබාධ කියලා දැන්ට වාර්තා වෙලා නැහැ. අතුරු ආබාධ වාර්තා වෙලා නැහැ. හැම එකක්ම අපි අධ්‍යයනය කරලා තියෙනවා. සුළු අතුරු ආබාධ ගොඩාක් තියෙන මූලිකම අතුරු ආබාධ කියලා ඒගොල්ලෝ වාර්තා කරන්නේ උණ රෝගී තත්ත්වයක්, ඇඟපත රිදීමත්, එන්නත විදපු තැන ඇති වෙන වේදනාකාරී තත්ත්වය. ඉතින් ඒක අසාමාන්‍ය දෙයක් නෙමෙයි. ඒක සාමාන්‍ය දෙයක්. අපි දන්න කුඩා දරුවෙකුට එන්නතක් දුන්නට පස්සේ අම්මලා දන්නවා අනිවාර්යයෙන්ම දරුවා මේකේ උණ හැදිනවා. එතන ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. ආහාර ගන්න එක අඩු වෙනවා. ඒ කියන්නේ අපි ශරීරයට පිටින් ප්‍රතිදේහජනකයක් ඇතුල් කරාම ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියා කිරීමේ ප්‍රතිඵලය තමයි ඒ තියෙන්නේ. ඒ කියන්නේ අපි සන්තෝෂය. ඒ කියන්නේ අපේ ඇඟ තුල ප්‍රතිශක්තිය ඇති වෙනවා කියන එකේ. ඒකින්ද ඒ හැර ඒක සාමාන්‍ය තත්ත්වයක්. ඒක අසාමාන්‍ය දෙයක් නෙවෙයි. හුඟක් වෙලාවට මේ අතුරු ආබාධ කියලා දන්නේ කරන්නේ ඔන්න ඕක. ඉතින් ඒක මම හිතන්නේ පොඩ්ඩක් දවස් දෙක තුනක් දරා ගන්න වෙනවා. ඉදිරියේදී සමහරලාට ඒ දරා ගැනීමත් අපි වළක්වන්නේ මේ රෝහල්ගත වීමක්, එහෙම නැත්නම් මේ සංකුලතා ඇතිවීමක් හෝ සමහරට මරණයක් වෙන්න පුළුවන්. ඒ සුළු ඇති වෙන මේ තියෙන අපහසුතාවය ඒක කිසිම අසාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. නමුත් අද වෙලා තියෙන ලෝකයේ පුරාම තියෙන ව්‍යාපාරයක්, ඒ කියන්නේ විවිධ අරමුණු වලින් ඇන්ටි වැක්සින් ලොබි කියලා, ඒ කියන්නේ වැක්සිනේට විරුද්ධව ක්‍රියා කරන ක්‍රියාකාරී සංවිධාන තියෙනවා. ඉතින් ඔවුන් මේ ළමා එන්නත් කරන වැඩසටහන් වලටත් විශාල වශයෙන් බලපෑමක් ඇති කරලා අද බටහිර රටවල් වල ළමා එන්නත් කරන වැඩසටහනෙත් සැලකිය යුතු කඩාවැටීමක් තියෙනවා මේ ක්‍රියාකාරීත්වය. ඉතින් ඒ ක්‍රියාකාරීත්වය දැන් වෙනකොට කොවිඩ් එන්නත් කරන වැඩසටහනටත් ওই විදියටම යනවා. ඒ තොරතුරු ඉතාමත් අද තියෙන සමාජ මේ ජාල හරහා මේ සංසරණ වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒක කිසිම විද්‍යාත්මක පදනමක්වත් නැහැ. ඒකින්ද ඒ ගැන අනවශ්‍ය බයක් ඇති කරගත යුතු නැහැ. මේ භාවිතා කරන සෑම එන්නතක්ම අපි රටේ දැන් භාවිතා කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරපුවා. ඒ ස්ට්‍රැටජි ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්වත් කමිටු වලින් අනුමත ආරක්ෂා පිළිබඳ සහතිකයක් දීලා තියෙනවා. ඒතර අපේ රටේ ඖෂධ නියාමන අධිකාරියත් ඊට අමතරව බෝවන් රෝග පිළිබඳ විද්වත් කමිටුවෙත් අනුමැතියට යටත් ඒ ගැන ආරක්ෂාව තහවුරු කරපු එන්නත් තමයි භාවිතා කරන්නේ. හින්දා මේ එන්නත් වල තියෙන මේ ගැන ආරක්ෂිත තත්ත්වය ගැන කිසිම අනිති බයක් ඇති කරගත යුතු නැහැ.
මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න ලොකු වෙහෙසක් දරමින් ඒ කරන වැඩෙන් තවත් අමාරුවේ දාන්නේ නැහැ නේද ලේකම්තුමා. ඒ වගේ අතුරු ආබාධ තියෙනවනම් ඔබතුමන්ලා කොහෙත් මේ දේවල් වලට ඉඩක් දෙන්නේ නැහැ. ඇත්තටම මම කියන්නේ අපි 5 දෙනා වෛද්‍යවරුන් හැටියට අපි වැක්සින් එක ගහගත්තා. සෙකන්ඩ් ඩෝස් එකක් ගහගත්තා. බූස්ටර් එකක් ගහගත්තා. අපි දන්න අයට ගහගන්න කියලා කිව්වා. ඔයගොල්ලන් උනන්දු කරා. අතුරු ආබාධයක සැකයක්වත් තියෙනවා නම් අපි එහෙම දෙයක් කරන්නේ නැහැ. ඒකට පොඩි කරුණක් එකතු ගන්න ආර්ථික තේරුම් ගන්න ඕන සමහර ඒවා අතුරු ආබාධ හැටියට නිර්වචනය කරන එකම ඒක හරි මේක නිර්වචනය නෙමෙයි. දැන් උදාහරණයකට අපි මේක විශේෂයෙන් වයස්ගත කාණ්ඩ වලට මේ එන්නත් කරන්නේ කරනවා. දැන් අපි දන්නවා රටේ යම්කිසි මරණ සංඛ්‍යාවක් දෛනිකව සිද්ධ වෙනවා. අපි මේ එන්නත් කරන්නේ දුන්නත් නැතත් ඒ මරණ සංඛ්‍යාව මේ හෘදයාබාධ හින්දා කොරෝනා නැතත් ඒ මරණ සංඛ්‍යාව දෛනිකව සිද්ධ වෙනවනේ. ඉතින් අපි දැන් මේ විශේෂයෙන්ම වයස්ගත කණ්ඩායම් වලට එන්නත් කරන්නේ දුන්නම එන්නත ලැබිලා යම්කිසි සතියක් දෙකක් ඇතුළත ඒ පුද්ගලයා වෙනත් හේතුවක් හින්දා මරණයට ලක් වෙන්නත් පුළුවන්. ඉතින් එතකොට ඒක කෙලිම එන්නත හින්දා උණයි කියලා අපිට නිර්වචනය කරන්න බෑ. බෑ එහෙම ළඟ ආසන්න අවස්ථාවක වුණ හැම මේ ඒ වගේ මරණයක් වගේ වෙච්ච වෙලාවක අපි මේ මෘතදේහයන්ට කියන්නේ මේ පෝස්ට්මෝටම් කරලා ඒවත් අධ්‍යයනය කරලා තියෙන ඒ කිසිම එකක එන්නත සම්බන්ධයක් තියෙන කියලා දැනට කිසිම දෙයක සාක්ෂි ලැබිලා නැහැ. මේ සාකච්ඡා මණ්ඩපයේ ඉන්න 5 දෙනාම අර කිව්වා වගේ බූස්ටර් එන්නත් මාත්‍රාව අරගෙන අර කියනවා වගේ අතුරු ආබාධ තියෙනවා. මේ අයගෙන් ඇහුවොත් අපිට මේ හැමදෙනාම කියයි අපේ ලේකම්තුමා ඇතුළේ හැමදෙනාම. නමුත් අර මුලින්ම එන්නත ලබා ගැනීම නිසා විශේෂත්වයක් අපි දැක්වුවා අපේ විශේෂඥ වෛද්‍යතුමාට. ඔබතුමා අතන මුලින්ම ගත්තේ වෛද්‍යතුමනේ ඇස්ට්‍රාසෙනකා එන්නත වෙන්න ඕනේ නේ. ඒතර ඇස්ට්‍රාසෙනකා එන්නත අරගෙන තමයි ඔය අවසානයේදී ෆයිසර් දක්වා දැන් ගිහිල්ලා තියෙන්නේ. දැන් එන්නත් මාරුණා ඔබතුමාට. ගත්ත එන්නත නෙවෙයි ඊට පස්සේ ගන්න ඕනේ. අතුරු ආබාධයක් තිබුණද ඔබතුමාට? පයිසෙන්නත ගත්තාම බූස්ටර් ඩෝස් එක ගත්තාම පොඩි අතුරු ආබාධයක් ආවා. මේ අත රිදුණා දවසක් විතර. පොඩ්ඩක් උණ තියුණා. සාමාන්‍යයෙන් කලින් ඩෝසස් දෙකට පැරසිටමෝල් ගන්න අවශ්‍ය නැහැ. නමුත් මේකෙදි පොඩ්ඩක් රිදෙන නිසා මේ පැරසිටමෝල් මාත්‍රා දෙකක් ගන්න සිද්ධ වුණා. ඒ හැබැයි ඒවා තියෙද්දි මම සාමාන්‍ය කටයුතු විදියට මගේ රාජකාරී වැඩ කටයුතු කරා. එහෙම නැතුව මුකුත් බරපතල ප්‍රශ්නයක් ආවේ නෑ. ඉතින් ඇත්තටම මෙහෙම එකක් දකින්න දැන් අපි ළඟට විවිධ අය මේ විවිධ රෝගී තත්ත්වයක් එනවා. දැන් මේ රෝගී තත්ත්වයක් එන අය සමහර වෙලාවට කම්ප්ලේන් කරනවා මට මේක ආවේ මේ එන්නත ගත්තට පස්සේ. නැත්තම් බූස්ට් එක ගත්තට පස්සේ. ඉතින් එහෙම කියාගෙන එන දැන් උදාහරණයකට මට මතක් වෙනවා මේ ළඟදී අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ කරන මේ අංශයක වැඩ කරන නිලධාරිනියක් ආවා විවිධ පැමිණිලි කියාගෙන මේ අමාරු තියෙනවා කියලා. එයා ඒක සම්බන්ධ කරේ බූස්ටර් ඩෝස් එකට. කියලා ඒ විතරක් නෙමෙයි එයා කියනවා එයා දන්න තව 3 දෙනෙකුට බූස්ටර් ඩෝස් එක ගැහුවට පස්සේ අංශභාගය හැදුනා කියලා. ඉතින් මං කිව්වා මම එයාගේ රෝග ලක්ෂණ අහලා ඉතින් මම ඒ අනුව මම හිතුවා මෙයාට වෙන අසනීප තත්ත්වයක් තියෙනවා කියලා. ඉතින් මම ඒ ගැන පරීක්ෂණ ටිකක් කරගෙන එන්න කියලා. මං කිව්වා ඒ එනකොට අර අංශභාගය හැදිච්චාගේ විස්තර ටිකක් අරන් එන්න. මොකද අපි එතකොට ඒ ටික අපිට මේ වසංගත රෝගාංශයට දීලා ඒ පිළිබඳ හරියට පරීක්ෂණයක් කරන්න පුළුවන් කියලා. ඉතින් යා ඒ පරීක්ෂණත් අරගෙන ආවා. හැබැයි අර විස්තර අරන් ආවේ නෑ අර වංශභාගය හැදුණා කියපු අයගේ. බලනකොට දැන් මේ ඇත්තටම ඒ තැනත්තියට ඒ කාන්තාවට තියුනේ ඒ කාන්තාවගේ යකඩ අඩු වීම නිසා එයාගේ හීමොග්ලොබින් අඩුයි. රුධිරයේ හීමොග්ලොබින් ප්‍රමාණය අඩුයි. ඒකට ඒක නිසා තමයි මෙයාට මේ ඔක්කොම මේ අසනීප ගති තියෙන්නේ. ඉතින් ඒක යා සම්බන්ධ කරන්න හදනවා අර එන්නත ගත් එකට. ඉතින් මේ වගේ සිදුවීම් අපි විශේෂඥ වෛද්‍යවරු විදියට අපි ඕන තරම් දකිනවා. ඉතින් ඒක අර ඇත්තටම සිද්ධ වෙන්නේ මේ ලොක් සමිත කියපු විදියට මේ සමාජ මාධ්‍ය හරහා යන දේවල් එක්ක
මේ සිද්ධ වෙන හැම දෙයක්ම එන්නතට හරි බූස්ට් එකට හරි සම්බන්ධ කරන හදන ප්‍රවණතාවයක් තියෙනවා සමහර අය. ඒක සම්පූර්ණ කනගාටුදායක වැරදි දෙයක්. ලේකම්තුමා කියපු විදිහට අපි මේ වගේ අතුරු ආබාධ දෙනවනම් එක පැත්තකින් අපි ගන්නෙත් නැහැ. අපි අනිත් අයට ගන්න කියලා නිර්දේශ කරන්නෙත් නැහැ. එහෙම ගැටලු තියෙනවා. ඇත්තටම එහෙම ගැටලු තියෙන සමහර ఔෂධ කියලා තියෙන ඒවා සමහර රටවල භාවිතා කරන ඒවා පවා අපි නිර්දේශ නොකර තියෙනවා ලංකාවේ. ඒ වගේ පොඩි හෝ රිස්ක් එකක් තියෙන නිසා. ඉතින් ඒ නිසා අපිට බය නැතුව කියන්න පුළුවන් මේක අවදානමක් නැතුව ගන්න ඇත්තටම මේක ගත්තොත් ඔබට අවදානමින් මිදෙන්න පුළුවන් කියන එක. එතකොට ඔබට යම් කිසි විදියකින් ගැටලුවක් තියෙනවා නම් ඔබට පුළුවන්කමක් තියෙනවා මේ වෛද්‍යවරු පිළිබඳව තොරතුරු හොයාගෙන යන්න. මේ වෛද්‍යවරු කියන දේවල් පිළිබඳව දැනගන්න. දැන් මේ අපේ රටේ වෛද්‍යවරුන්ගේ නාමාවලිය ගත්තත් ප්‍රමුඛ පෙළේ ඉන්න වෛද්‍යවරු තමයි මේ මෙතුමන්ලා. ඒතර මේ අය කියනවා නම් අපිට මේ බූස්ටර් ඩෝස් එක හා සම්බන්ධව එවැනි දෙයක්. තව කවර කතාවද? මහාචාර්ය නිලිකා මලවිකේ WHO එක ලෝක සෞඛ්‍ය සංවිධානය ආවට ගියාට මේ නැතක් එළියට දාන්නේ නැහනේ. එහෙමනම් ඔය කියනවා වගේ අතුරු ආබාධ පිළිබඳව තොරතුරු අපිට කලින් ඒගොල්ලන්ට වාර්තා වෙන්න ඕනේ. එහෙම තොරතුරු වාර්තා වෙලා තියෙනවා. දැන් ඇත්තටම මේ බූස්ට් තුන්වෙනි මාත්‍රාව එහෙම නැත්නම් බූස්ටර් ඩෝස් එක දෙන්නේ ෆයිසර් එන්නත. මේ වෙනකොට ෆයිසර් එන්නත බිලියන ගාණක් දීලා තියෙන්නේ. බිලියන 1 2 අතර මාත්‍රා දීලා තියෙන්නේ මුළු ලෝකෙටම. ඒකට ඒක ඉතාමත්ම අතිවිශාල ප්‍රමාණයකට එච්චර මාත්‍රා දීලා එහෙම අතුරු ආබාධ වාර්තා වෙලා නැහැ. ඉතින් බිලියනයක් ලෝකේ බිලියනයකට වඩා කාණ්ඩයකට දීලා කියන ඉතාමත් ලොකු කාණ්ඩයක්. දැන් පළවෙනි දෙවෙනි මාත්‍රාව නෙවෙයි. දැන් ඇත්තටම සමහර අයට ප්‍රශ්නයක් තියෙනවා. සයිනෝෆාර්ම්, ඇස්ට්‍රාසෙනෙකා, ස්පුට්නික් අරගෙන සම්පූර්ණම වෙන එන්නතක් ගත්තාම ඒකේ ප්‍රශ්නයක් තියෙනවද? ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් එහෙම නියම කළා තියෙනවද? ඒවට දත්ත තියෙනවද කියලා. ඇත්තටම ඒවට දත්ත තියෙනවා. දත්ත නැතුව අපිවක්වත් ලෝක සෞඛ්‍ය සංවිධානයක්වත් එහෙම මාත්‍රා මික්ස් කරලා එහෙමවත් මිශ්‍ර කරලා ගහන්න පුළුවන් කියලා අනුමත කරන්නේ නැහැ. දැන් ඇත්තටම දැන් අර මං කිව්වා වගේ දැන් මාත්‍රා දෙකක් ගහලා කාලයත් එක්ක ආරක්ෂා සහිතභාවය ප්‍රතිදේහ ටිකක් අඩු වෙගෙන යනවා. එතකොට තමයි අර ආරක්ෂාව ටිකක් අඩු වෙන්නේ. ඒ වුණාට දැන් කළා තියෙන ඔක්කොම පරීක්ෂණ වලින් පෙන්눔 කළා තියෙන්නේ එහෙම එන්නත් මිශ්‍ර කරාම. ඒ කියන්නේ ඇස්ට්‍රාසෙනෙකා ගහලා ෆයිසර් ගැහුවාම එහෙම නැත්නම් අක්‍රිය වැක්සින් ඒ කියන්නේ සයිනෝවැක් සයිනෝෆාර්ම් වගේ වැක්සින් ගහලා mRNA ඒ කියන්නේ ෆයිසර් වගේ එන්නතක් ගැහුවාම ඒකෙන් එන ආරක්ෂාභාවය ගොඩක්ම වැඩි. ඒ එන්නතම ගහනවට ඒ එන්නතෙන්ම තුන්වෙනි මාත්‍රාව දෙනවට වඩා. ඒතකොට අපිට දැන් දිගටම තව මාත්‍රා ගන්න ඒක වළක්වන්න සහ උපරිම ආරක්ෂාවක් ලබා ගැනීම සඳහා ඒක තමයි ඔක්කොම රටවල් වල තුන්වෙනි මාත්‍රාව විදියට මේ ෆයිසර් එන්නත ලබා දෙන්නේ. මොකද අර මිශ්‍ර කළා ගහනකොට ප්‍රතිශක්තිකරණ තත්ත්වය වැඩි වෙනවා. ඉතින් උසස් ප්‍රතිශක්තිකරණයක් සහ ආරක්ෂාවක් ලැබෙනකොට ඒක අර රෝහල්ගත වීමේ තියෙන අවදානම සහ දරුණු රෝග ලක්ෂණ ඇතිවීමේ අවදානම ගොඩක්ම අවම කරනවා. සහ ඒක දිගු කාලීන ඒ කියන්නේ අර ප්‍රතිදේහ අඩු වෙලා ආරක්ෂාව නැති වීගෙන යන එක ඒක අඩු වෙනවා. ඉතින් ඒක තමයි මෙහෙම මිශ්‍ර කළා එන්නත් ගහන එකේ විද්‍යාත්මක පදනම. දැන් ඔහොම කියපුවම කෙනෙකුට හිතෙන්න පුළුවන් නේ. එහෙමනම් ඇයි ඇමරිකාවේ ආපහු ලෙඩේ වැඩි වෙලා තියෙන්නේ කියලා. දැන් අර ડોક્ટર ආනන්ද විජේවික්‍රම මහත්මයා කිව්වා වගේ සහ ડોક્ટર සමිත කිව්වා වගේ මේ බටහිර රටවල් වල ලොකු ඇන්ටිවැක්ස් මූව්මන්ට් එකක් තියෙනවා. ඒක කොවිඩ් වලට විතරක් තියෙන එකක් නෙවෙයි. ඒක මේ ළමා එන්නත් කරණයට තියෙන එකක්. ඒ රටවල් වල ළමයිනුත් ඉන්නවා අතිවිශාල ප්‍රමාණයක් සරම්ප ඒ වගේ සාමාන්‍ය අපේ ළමයි ගන්න එන්නත් ලබා නොගත්ත. දැන් අපි දන්න අපේ එන්නත් කරන්නේ අනිත් රෝග වලට 100% විතර තියෙන. කියන්නේ 99%ට ඉක්ම යනවා සරම්ප පිටගැස්ම ඒ එන්නත් ටික.
ඇමරිකාවේ සමහර ප්‍රාන්තවල එය 50% විතරයි ළමයින්ට ලබා දීලා තියෙන්නේ. ඒතර කොහොමද සරම්ප ඒ වගේ වසංගත කොවිඩ් වලට කලින් ඒ රටවල වල පැතිරුණා සහ සරම්ප වලින් ඇමරිකාවේ ළමයි මැරුණා. ලංකාවේ එහෙම ප්‍රශ්න තිබුණ නැති වුණාට. ඒතර ඒ වගේ ඉතාමත් සංවිධාත්මක අන්ටිවැක්ස් මූව්මන්ට් එකක් තියෙන හින්දා ඇමරිකාවේ ඇත්තටම ලංකාවට පිටුපසින් තමයි එන්නත් කරණියෙන් ඉන්නේ. සහ ඇමරිකාවේ විශාල ප්‍රතිශතයක් ඉන්නවා වැඩිහිටියන් එන්නත් කරන්නේ ලබා ගත නැති අය. එතකොට රෝහල් වලට ගිහිලා ඒගොල්ලන්ගේ දැඩි සත්කාරයකකේ සහ වැඩිපුරම මිය යන්නේ කවුද කියලා හොයලා බැලුවොත් එහෙම ඒ එන්නත් කරන්නේ ලබා ගත නැති අය. ඉතින් ඒක හින්දා දැන් ඒ රටවල් වල වැක්සින් ගොඩක් තිබුණාට අර ඇන්ටි වැක්ස් මූව්මන්ට් එක ඉතාමත් සංවිධානාත්මකව යන හින්දා ඒ වගේ ප්‍රශ්න වලට ඒ රටවල් මුහුණ දෙන්න වෙලා තියෙනවා. අපේ එන්නත් කරන ක්‍රියාවලිය ඉතාමත් සාර්ථක වෙලා තියෙනවා ළමා හින්දා අපිට දැන් ওই කවදාකවත් සරම්ප වගේ වසංගත දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද මම හිතන්නේ අපේ මහල් ජනතාව ඊට වඩා බුද්ධිමත් සහ ඒ අවධානමට පෙර ඔමික්‍රෝන් පැතිරයාමත් සමග ලෝකයේ බොහෝ රටවල් වලට සංචරණ සීමා පනවමින් සිටී. නැවතත් සංචරණ සීමාවලට යටත් නොවී සිටීමට නම් බූස්ටර් මාත්‍රාව ලබාගත යුතුයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසීල ගුණවර්ධන, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිකේ, මහාචාර්ය නීලිකා මලවිකේ, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජය වික්‍රම. අවධානමට පෙර